right මේ දෙක අපි කියන්නේ මොනවා කියලාද දෙන ලද කරුණු නේ එතකොට අන්තර්ගත කරුණු නොසලකා රූපයේ තිබෙනා වූ නිවෘත්තාය පමණක් ස්වාභාවික තර්ක ශාස්ත්‍රයේ කාර්යභාරය බව highlight කරන්න එක රූපික වශයෙන් නිවෘත්තාවයේ සෙවීමේදී දෙන ලද කරුණු වලින් නියතව ලැබෙන කරුණු නිවරදිව ලබාගෙන එහි නිර්වද්‍යතාවයේ ස්වභාවය දැන් අපි ගත්තොත් එහෙම හරි සියලු මිනිස්සු මරණ සුළුවේ සොක්‍රටිස් මිනිස්සෙක්ගේ දෙන ලද කරුණු ඒ කියන්නේ අවයව කියලා අපි කියනවා මම පුතේනේ මෙන්න මෙයා තමයි නියතව ගම්ම්‍ය වන කරුණ නියතව ගම්ම්‍ය වන කරුණ නියතව ගම්ම්‍ය වන කරුණ කියන්නේ අපි කියන්නේ මොනවාද නිගමනයට තේරෙනවනේ නියතව ගම්ම්‍ය වන කරුණ කියලා අපි කතා කරන්නේ මොනවාද පුතා නිගමනය හරි නියතව ගම්ම්‍ය වන කරුණ කියන්නේ මොකද්ද නිගමනයට තමයි අපි නියතව ගම්ම්‍ය වන කරුණ කියලා කියන්නේ. හරිනේ. එතකොට මෙතනදී නියතව ගම්ම්‍ය වන කරුණ නිගමනය. නිවරදිව ලබා ගත්තා. හරි. එහි නිර්වද්‍යතාවයේ ස්වභාව බැලීම තමයි තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ. නියතව ලබා ගන්න කරුණේ නියතව ලබා ගන්න කරුණ නිවරදිව ලබා ගත්තාම එහි නිර්වද්‍යතාවයේ ස්වභාව බැලීම අපි මොකක් කියලා කියනවාද? තර්ක ශාස්ත්‍රය කියලා කියනවා. හරි. මොනවාද මේ රූපික කරුණු කියලා කියන්නේ? හරි. අපි බෙදමුද බලන්න මේක. දැන් අපිට මිනිසුන් කියන එක බෙදන්න පුළුවන් A කියලානේ. මරණසුළු B. සොක්‍රටිස් කියන්නේ අලුත් කෙනෙක්. යා C. එහෙනම් මිනිසුන් උඩ ඒ නිසා මෙතන මිනිසෙක් කිව්වත් අපි ගන්න A කියලාම තමයි. සොක්‍රටිස් C කියලා ගන්නවා. මරණසුළු අපි ගන්න මොකක් කියලාද? B කියලා. නොක තමයි තාර්කික ස්වරූපය. කොහොමද අපි මේකේ තාර්කික ස්වරූපය ගන්නේ? දැන් සියලු මිනිසුන් මරණසුළු වේ කියන එක අපිට ගන්න පුළුවන් මිනිසුන් වෙනුවට A දාලා. කොහොමද? සියලු A B වේ කියලා ගන්න පුළුවන්. හරි. සොක්‍රටිස් නමක් ආවොත් අපි ගන්නේ සියලු කියලා මම පන්තියේදී කියලා දුන්න මේ ආයෙ පාර දෙවෙනි පාරනේ කරන්නේ නේ. සියලු සොක්‍රටිස් A වේ කියලා කියන්නේ. හරි. දැන් සියලු සොක්‍රටිස් නැත්නම් මිනිසුන් සොක්‍රටිස් මිනිසෙකි කියන එක අපි ගන්නවා සියලු C A වේ කියලා. සියලු C මක් වේ කියලාද ගන්නෙ? A වේ. එම නිසා දැන් මොකද වෙන්නේ? මේක වීඩියෝ එකත් ඔයාලට එනවා. එම නිසා මොකද්ද පුතේ? එම නිසා අපි ගන්නවා මෙතන CB සොක්‍රටිස් මරණසුළු කියන්නේ අපි ගන්නවා සියලු C P වේ කියන. එන්න මෙයාට අපි කියනවා රූපික ස්වභාවය. රූපික ස්වභාවය. right? එතකොට දෙවන නිර්වචනයේ තේරුම් වන්නේ තර්කයේ අන්තර්ගත කරුණු සලකන්නේ නැහැ. මෙන්න මේ රූපය ගැන විතරයි සලකන්නේ. මෙන්න මෙයාට අපි කියන මොන ස්වභාවය කියලාද? මෙන්න මෙයාට අපි කියනවා රූපික ස්වභාවය කියලා. හරි? එයාට අපි කියන්නේ මොකක් කියලාද පුතේ? රූපික ස්වභාවය කියලා කියනවා. තේරුණානේ? right? බලන්න. නියතව ගම්ම්‍ය වන කන සොක්‍රටිස් මරණසුළු වේ නිගමනයේ තමයි ඒක. හිස්තැන ලියාගන්න මෙන්න මේ ටික. ඔය ඉස්සරහා තියෙන රූපික ස්වභාවය කියලා ලියාගන්න හිස්තැනේ. ඔය ගිය සතියේ මම ඔයාලට කිව්වා right? මෙන්න මේ වැඩ ටික කරගෙන එන්න කියලා. මොකද වැඩ ටික? හරි. දැන් මට ක්ලාස් එකේදී ළඟට ඇවිල්ලා බලන්න බැරුණාට ඔයා වැඩේ කරන්න ඕනේ ඉතින් ඈ. නැත්තම් පන්ති ආපු දවසට පන්තියේදී ඔයාලට මේ ටික අල්ලගෙන යන්න බැරි වෙනවා පුතේ. තේරුණානේ? right. මොකක්ද තියෙන්නේ? සියලු සිව්පාවුන් 54ක් සහිතය. හරි. සියලු සිව්පාවුන් 54ක් සහිතය. සියලු සිව්පාවුන් 54ක් සහිතය. සියලු සිංහයෝ සිව්පාවන්. සියලු සිංහයන් සිව්පාවුන්. දැන් සියලුම සිව්පාවන්ට පාද හතරක් තියෙනවා වෙන සිව්පාවන්. නැති සියලු සිංහයෝ සිව්පාවන්. එහෙනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? එම නිසා සියලු සිංහයන් මොදෙන් පුතේ? පාස් හතරක් සහිත අය වේ. එහෙනම් එම නිසා සියලු සිංහයන් පාස් හතරක් සහිත අය වේ. හරිනේ? එම නිසා සියලු සිංහයන් පාස් හතරක් සහිත අය වේ.
එහෙනම් එතන සිව්පාවන් A නේ. පාස් හතරක් සහිතයි B. සිංහයන් C සිව්පාවන් A නේ. සිංහයන් C පාස් හතරක් සහිතයි B. right. පාස් හතරක් සහිතයි B වෙනවා. right. දැන් අපි යනවා මේකේ තාර්කික ස්වරූපය හොයන්න. කොහොමද අපි මේකේ තාර්කික ස්වරූපය ගන්න? හරි. කොහොමද තාර්කික ස්වරූපය? දැන් ඔයාලට මේ ගෙදරදී කරන්න දුන්නේ වැඩේ තමයි මම මේ කරන්නේ. හරි. කොහොමද? සියලු A හරි දාගන්න. සියලු A B වේ. ඊළඟ සියලු C A වේ. එම නිසා සියලු C B වේ. එම නිසා සියලු C B වේ. හරිනේ? right හරි දාගන්න. right. ඊළඟ අපි දෙවෙනි කාරණයට යනවා. හරි. යුද්ධය හෝ සාමය පවතී. යුද්ධය හෝ සාමය පවතී. දැන් යුද්ධය හෝ සාමය කියන්නේ දෙකෙන් එකයි. යුද්ධයයි සාමය දෙකෙන් එකයි. යුද්ධය හෝ සාමය තමයි පවතී. right. ඊට පස්සේ අපිට තියෙනවා සාමය පවතී කියන. සාමය පවතී. යුද්ධය හෝ සාමය දෙකෙන් එකයි පවතින්නේ. සාමය පවතිනවලු. එම නිසා යුද්ධය මොකද වෙන්නේ? යුද්ධය නොපවතී වෙන්න එපා. යුද්ධය හෝ සාමයෙන් එකයි නම් පවතින්නේ. සාමය පවතිනවා කියලා කියන්නේ යුද්ධය මක් වෙන්න ඕන. යුද්ධය නොපවතී. එහෙනම් අපි අදන්න ගන්නවා A හෝ B වේ. එතන A B වේ. එම නිසා A නොවේ. එම නිසා A නොවේ. තේරෙනවද රූපේ? මේ ඒකේ සියලු කියලා දාන්න නෑ පුතේ ඈ. ඒක හෝ කියලා තියෙන නිසා අපි සියලු කියලා දැමීමක් සිද්ධ කරන්නේ නෑ එතනදී. හරි? සියලු කියලා දාන්නේ නෑ අපි හෝ කියලා තියෙන නිසා. හරි? හරිද ගාන? ඊළඟට යන්න එහෙනම්. ප්‍රශ්න තියෙනවා අහන්න. සියලු ක්‍රීඩකයන් දක්ෂ වේ. සියලු ක්‍රියාශීලී ක්‍රීඩකයන් වේ. සියලු ක්‍රියාශීලී අය ක්‍රීඩකයන් වේ. එම නිසා සියලු ක්‍රීඩකයන් දක්ෂ වෙනවා. සියලුම ක්‍රීඩකයෝ දක්ෂයි. සියලු ක්‍රියාශීලී අය ක්‍රීඩකයන්. එහෙනම් සියලු ක්‍රියාශීලී අය දක්ෂ වේ. එම නිසා සියලු ක්‍රියාශීලී අය දක්ෂ වේ. right. එතන මෙතන ක්‍රීඩකයන් A දක්ෂ B ක්‍රියාශීලී C ආයි ක්‍රීඩකයන් A නේ. ක්‍රියාශීලී C දක්ෂ B. එහෙනම් රූපේනවා සියලු A B වේ. සියලු C A වේ. එම නිසා සියලු C B වේ කියලා එනවා. right. යන්න ඊළඟට. දැන් අස්සන්න සරු වුණොත් හරිද? මට හිමින් කරන්න ඔයාලට මේක අමාරු වුණොත් එහෙම කියලා හරි. මොකද මට ඔයාලව පේන්න තියෙන මුත් කරන්න විදිහක් නැහැ. right. අස්සන්න සරු වුණොත් අස්සන්න සරු වුණොත් ගොවියා සතුටටපත් වේ. අස්සන්න සරු වුණොත් ගොවියා සතුටටපත් වේ. ගොවියා සතුටටපත් වී නොමැත.
හරි. ගොවියා සුරටපත් වෙලා නැහැලු. හරි. ගොවියා සුරටපත් වෙලා නැහැ. එහෙනම් අස්සන්නත් සරු වෙලා නැති වෙන්න ඕන නේද? ඈ? එතකොට අස්සන්න සරු වුණොත් ගොවියා සුරටපත් වෙනවා. ගොවියා සුරටපත් වෙන්නේ නැහැ කියන්නේ එම නිසා මොකද වෙන්නේ? අස්වැන්න සරු වී නොමැත. අස්සන්න සරු වීමේ ගොවියා සුරටපත් වීම B. ගොවියා සුරටපත් වී නොමැත ඒකත් B. අස්සන්න සරු වී නොමැත ඒකත් B. එහෙනම් A නම් B වේ. ඒකේ සියලු වෙන්නේ නැහැ. A නම් B වේ. අස්සන්න සරු වුණොත් ගොවියා. එහෙනම් A නම් B වේ. B නොවේ. එම නිසා A නොවේ. A නම් B වේ. B නොවේ. එම නිසා මොකද වෙන්නේ? A නොවේ. ඊළඟට නම් පොඩ්ඩක් සැලකිය යුතු එකක් නේ. right one ඊළඟ හරි ගියොත් නම් ඔයා පොඩ්ඩක් වැඩෙක්. තේරෙනවද? ඊළඟ හරි ගියොත් නම් ඔයා පොඩ්ඩක් වැඩෙක්. බලන්න. ගෙදර ගියොත් අඹුනසි, මග සිටියොත් තානසි. right තේරෙනවද? ගෙදර ගියොත් අඹුනසි, මග සිටියොත් තානසි. right ගෙදර ගියොත් අඹුනසි, මග සිටියොත් තානසි. ඊළඟ එක්කෝ ගෙදර යා යුතුයි. එක්කෝ ගෙදර යා යුතුයි. නැත්නම් මග සිටිය යුතුය. හරි. ගෙදර ගියොත් අඹුනසි, මග සිටියොත් තානසි. එක්කෝ ගෙදර යා යුතුය නැත්නම් මග සිටිය යුතුය. දැන් දෙකේ එකයි වෙන්නේ නේ. ගෙදර ගියොත් අඹුනසිනවා, මග සිටියොත් තානසිනවා. හරි. මේක එක. ගෙදර ගියොත් අඹුනසි. මේක. මග සිටියොත් තානසි. මෙන්න එක. එහෙනම් ගෙදර යාමේ අඹුනැසීම B නම්, මග සිටීම C නම්, තානැසීම D වෙනවා. හරි. එක්කෝ ගෙදර යා යුතුය A. නැත්නම් මග සිටිය යුතුය C. දැන් හිතන්න A වුණොත් B වෙනවා, C වුණොත් D වෙනවා. A හෝ C වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම B හෝ මක් වෙන්න ඕනද? D විය යුතුයිනේ. ගෙදර ගියොත් අඹුනසිනවා, මග සිටියොත් තානසිනවා නම් ගෙදර යාම හෝ මග සිටීම කියන දෙකේ එකක් සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම අඹුනැසීම හෝ තානැසීම කියන දෙකේ එකක් මක් වෙන්න ඕනේද? සිදු වෙන්නම ඕනේ. තේරෙනවනේ? සිදු වෙන්න ඕනේ නම් එම නිසා මොකද වෙන්නේ පුතේ? එක්කෝ අඹුනසි නෑ. ඔව්. නැත්නම් තානසි. අඹුනැසීම B, තානැසීම D. මේ ගන්න මොකද්ද? A නම් B වේ, C නම් D වේ. A හෝ C වේ. එම නිසා B හෝ D වේ. එම නිසා B හෝ D වේ. ලියාගන්න. right දැන් මම ඊළඟ සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය right සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය සාමාන්‍ය ලෝකයේදී එතරම් වැදගත් වන්නේ නැහැ. මොකද ඔයාලා ගෙදරදී වයන් අහන්නේ නැහැ වැඩක් හරි ගියාම මේක සප්‍රමාණ වුණාද? මේක නිෂ්ප්‍රමාණද? ඒක හරිද වැරදිද කියලා තමයි අහන්නේ. මේ සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය කියන එක සාමාන්‍ය ලෝකෙදී එතරම් වැදගත් වෙන්නේ නැහැ. මේක සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය වැදගත් වෙන්නේ පුතේ තාර්කික ලෝකයේදීම තමයි. තේරුණානේ? මේක වැදගත් වෙන්නේ මොන ලෝකෙද? තාර්කික ලෝකයේ තමයි. සාමාන්‍ය ව්‍යවහාරික ලෝකෙදී අපිට මේ සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය කියනවා වැදගත් වෙන්නේ නැහැ. හරි? මේ වැදගත් වන්නේ තර්කවල ඇගයුම් ගැනීමේදී. මේක වැදගත් වෙන්නේ තර්කවල මොනවා ගන්නකොටද? ඇගයුම් ගැනීමේදී.
ඒ අනුව සප්‍රමාණතාවය anu දෙන ලද කරුණු වලින් නියතව ගම්‍ය වන කරුණ නිවරදිව ලබාගත් විට ඇතිවන්නේ සප්‍රමාණතාවය. පුතේ අපිට දෙන ලද කරුණ වලට අපි කියමු මොනවා කියලාද? අවයව කියලානේ. දෙන ලද කරුණ වලට තරකය අපි කියමු මොනවා කියලාද? අවයව කියලා. එතකොට දෙන ලද කරුණ වලින් නියතව ගම්‍ය වන කරුණ. තේරෙනවද? දෙන ලද කරුණ වලින් නියතව ගම්‍ය වන කරුණ නිවරදිව ලබාගත්තාම ඇති වෙන්නේ මොන තාවයද පුතේ? සප්‍රමාණතාවය. තේරුණා නේද? දෙන ලද කරුණ වලින් නියතව ගම්‍ය වන කරුණ නිවරදිව ලබාගත්තාම ඇති වෙන්නේ මොන තාවයේද? සප්‍රමාණතාවය. තේරුණාද? රයිට්. අපි බලමු කොහොමද සප්‍රමාණතාවය ඇති වෙන්නේ කියලා. රයිට්. හරි. කොහොමද සප්‍රමාණතාවය ඇති වෙන්නේ කියලා බලමු. හිතන්න මෙහෙම උදාහරණයක් තියෙනවා නේද උතන? සියලු මල් සුවඳවත් වේ. සියලු මල් සුවඳවත් වේ. සියලු වර්ණවත් දේ මල් වේ. හරිද? අපි මේක බෙදනවා මල්ලේ සුවඳවත් බී වර්ණවත් සී මල්ලේ වර්ණවත් සී සුවඳවත් බී. දැන් මේක රූප සටහන වෙනවා මෙන්න මේ විදිහට මේ. සියලු A B වේ. සියලු C A වේ. එම නිසා සියලු C P වේ කියලා අපිට රූප සටහන ගන්න පුළුවන්. මේකට අපි කියනවා රූපය කියලා. තාර්කික රූපය. බලන්න මේක දැන් කියලා තියෙන දේ. කොහොමද අපි මේක නිවැරදිද කියලා බලන්න. සියලු A B වේ. මේක තේරුම තමයි ඒට අයිති ඔක්කොම දේවල්. මේ සියලු A ඒට අයිති සියලුම දේවල් Bට අයිති කියන එක. මොකද පළවෙනි එකෙන් කියන්නේ? හිතන්නකෝ. A තුල තියෙනවා කොටස් 50ක්. A 50ක්. එතකොට සියලුම Bට අයිති. B තුල තියෙනවා තව කොටස් 100ක්. B 100ක් තියෙනවා. මේ 50ත් Bට අයිති වෙනවා. හරි. මේ 50ත් Bට අයිති. දැන් සියලු C A වේ. අන්න C ගේ ඔක්කොම ටික C 25ක් ඉන්නවා. එතකොට C ගේ 25ත් මෙයාට අයිති. හරි. එතකොට මේකේ තේරුම මොකද්ද? C ගේ ඔක්කොම ටික Aට අයිති වෙනවා. Aට අයිති ඔක්කොම ටික Bට අයිති වෙනකොට C ගේ 25ත් B ගේ ඇතුළට අයිති වෙලා. නේ? C සියලු C A වෙනකොට C ගේ ඔක්කොම A වෙනවා. සියලු A B වෙනකොට A ගේ ඔක්කොම ටික B වෙනවා. එහෙනම් සියලු C B වේ කියලා මෙයාලා නිගමනය අරන් තියෙනවා. ඒක හරිද වැරදිද? ඒක හරි. ඇයි? C ගේ ඔක්කොම ටික Aට අයිති නම් A ගේ ඔක්කොම ටික Bට අයිති වෙනකොට C ගේ ඔක්කොම Aට අයිති වීම හේතු කොටගෙන A ගේ ඔක්කොම Bට අයිති වීම නිසා C ගේ ඔක්කොම කාටද අයිති වෙන්නේ? Bට අයිති වෙන්න පුළුවන්. අන්න දෙන ලද කරුණු වලින් මේ තියෙන සියලු A B වේ කියන කරුණයි සියලු C A වේ කියන කරුණයි. දෙන ලද කරුණු වලින් නියතව ගම්‍ය වන කරුණ කියලා කියන්නේ සියලු C B වේ කියන එක. ඒතර නියතව ගම්‍ය වන කරුණ නිවරදිව ලබාගෙන තියෙන නිසා අපි මෙයාට කියන මොනතාවය කියලාද? සප්‍රමාණතාවය කියලා. මෙයාට කියලා පුතේ මක් කියලාද? සප්‍රමාණතාවය කියලා කියනවා. තේරෙනවද? දෙන ලද කරුණු වලින් නියතව ගම්‍ය වන කරුණ නිවරදිව ලබාගෙන තියෙන ඉඳ අපි කියන මොනතාවය කියලාද? සප්‍රමාණතාවය. රයිට්. එතකොට මේක උදාහරණ ලියා ගන්න. මේ තමයි සප්‍රමාණතාවයේ ආකෘතිය. මේ ආකෘතියට ඔබ කැමති වචන 3ක් දාලා දැන් හදන්න තර්ක දෙකක් ටක් ගාලා හදලා වීඩියෝ එක ඔන් කරලා මට පෙන්නන්න. හරි.
දැන් හදන්න තර්ක දෙකක් ටක් ගාලා හදලා වීඩියෝ ඔන් කරලා මට පෙන්නන්න මම බලනවා රයිට් මේකට වචන තුනක් දැන් බලන්න මේකේ තියෙන වචන තුන මොකද්ද එකක් බලන්න මේකේ තියෙනවා A කියන්නේ මල් B කියන්නේ සුවඳවත් C කියන්නේ වර්ණවත් හරි ඔයාලා දැන් මොකද කරන්නේ ඔයාලා ABC තුනට වෙනම ඔයාලගේ වචන තුනක් දාලා මෙන්න මේ ආකෘතියට සප්‍රමාණ තර්ක කීයක්ද දෙකක් හදන්න. දැන් වචන වර්ග දෙකක් අරගෙන මේ ආකෘතිය දාන්න තියෙන්නේ මේ. දැන් හිතන්නකෝ අපි ගන්න A කියන්නේ කුරුල්ලන් B කියන්නේ පියාසර කර. ඒතකොට සියලු කුරුල්ලන් පියාසර කරයි. තේරෙනවනේ? සියලු කුරුල්ලන් පියාසර කරයි. හදන්න බලන්න. අපි යනවා නිෂ්ප්‍රමාණ. දැන් සප්‍රමාණතාවය තේරුණාද? හරි. සප්‍රමාණතාවය තේරුණාද පුතාලා? මොකක්ද සප්‍රමාණතාවය කියන්නේ මයි පුතේ? දෙන ලද කරුණ වලින් නියතව ගම්ම්‍ය වන කරුණ නිවරදිව ලබා ගත්තාම දැන් මේ දෙන ලද කරුණ වලින් නියතව ගම්ම්‍ය වන කරුණ කියන්නේ නිගමනයනේ. නිගමනයේ නිවරදිව ලබා ගත්තාම එතන තියෙන මොන තාවයද පුතේ? එතන තියෙන්නේ සප්‍රමාණතාවය. තේරුණානේ? දෙන ලද කරුණ වලින් නියතව ගම්ම්‍ය වන කරුණ නිවරදිව ලබා ගත්තාම එතන තියෙන මොන තාවයේද? සප්‍රමාණතාවය. හරිනේ? රයිට්. අපි ඊළඟට යනවා. ඊළඟට අපි යනවා නිෂ්ප්‍රමාණතාවය. බලන්න හයිලයිට් කරගන්න. ඒ අනුව නිෂ්ප්‍රමාණතාවය යනු දෙන ලද කරුණු වලින්. පුතේ සප්‍රමාණතාවය කියන්නේ දෙන ලද කරුණු වලින් නියතව ලැබෙන කරුණ නිවරදිව ලබා ගත්තාමනේ සප්‍රමාණතාවයේ තියෙන්නේ. එහෙනම් නිෂ්ප්‍රමාණතාවය කියන්නේ දෙන ලද කරුණු වලින් නියතව ලැබෙන කරුණ වැරදි ලෙස ලබා ගත්තාම එතන තියෙන්නේ මොකද්ද? නිෂ්ප්‍රමාණතාවය. තේරෙනවද? දෙන ලද කරුණ වලින් නියතව ගම්ම්‍ය වන කරුණ වැරදි ලෙස ලබා ගත්තාම එතන තියෙන්නේ මොකද්ද? නිෂ්ප්‍රමාණතාවය. තේරුණානේ? රයිට්. අපි යනවා නිෂ්ප්‍රමාණතාවය උදා හයිලයිට් කරගන්න පුතේ. සියලු මිනිසුන් බුද්ධිමත් වේ. බුද්ධිමත් වේ. සියලු ගණිතඥයින් බුද්ධිමත් වේ. එම නිසා සියලු ගණිතඥයින් මිනිසුන් වේ. දැන් මේක අපි බෙදුවාම මොකද වෙන්නේ? බෙදුවාම මිනිසුන් A බුද්ධිමත් B වෙනවා. ගණිතඥයින් C වෙනවා බුද්ධිමත් B වෙනවා. ගණිතඥයින් C වෙනවා මිනිසුන් A වෙනවා. දැන් මේක රූපය කොහොමද එන්නේ? රූපේනවා සියලු A B වේ නේ. ඊළඟට එනවා සියලු C B වේ. සියලු A B වේ සියලු C B වේ. රයිට්. එම නිසා සියලු C A වේ කියලා අපි ගන්නවා. දැන් මේ ඉදලා අපි හන්දොත් මේක පළවෙනි කියන්නේ A ගේ සියලුම දේවල් කාටද අයිති? P ට අයිති. රයිට්. ඊට පස්සේ C ගේ සියලුම දේවල් P ට අයිති. මේ A ගේ සියලුම දේවලුත් B ට අයිති. C ගේ සියලුම දේවලුත් B ට අයිති. එම නිසා සියලු C A වෙනවලු. කියන්න පුළුවන්ද එහෙම? කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඇයි බැරි? හිතන්න මේ ඉන්නේ ඔයා කියලා. මේ B කියන්නේ ඔයා. මම ඔන්න ඔයා කියලා ලිව්වා. මේ A ඉන්නේ නුවර. දැන් මේ නුවර ඉන්නේ ඒත් ඔයාගේ යාළුවෙක්. හරි? මෙයා ඉන්නේ මාතර. මාතර සීත් ඔයාගේ යාළුවෙක්. දැන් නුවර A ඔයාගේ යාළුවෙක් වුණා කියලා මාතර C ඔයාගේ යාළුවෙක් වුණා කියලා මේ දෙන්න අනිවාර්යෙන් යාළුවෝ වෙන්න පුළුවන්ද? බෑ. එයාලා යාළුවෝ වෙන්නත් පුළුවන්. ඒ වගේම මගේ පුතේ එයාලා යාළුවෝ නොවෙන්නත් පුළුවන්. එහෙනම් අපිට හරියටම අනිවාර්යෙන්ම කියන්න බෑ එයා යාළුවෙක්මයි කියලා. තේරුණානේ? එහෙනම් ඒත් මෙතනදී අනිවාර්යෙන්ම කියලා තියෙනවා සියලු C A වෙනවා කියලා. එහෙනම් සියලු C A වෙනවා කියන එක අපිට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම කියන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් කියන්න බැරුව අනිවාර්යෙන්ම නියත වශයෙන්ම ගම්ම්‍ය කරලා තියෙන නිසා එහෙනම් මෙයා තාර්කික වශයෙන් මොකද වෙන්නේ?
තාර්කික වශයෙන් වැරදි. එහෙනම් දෙන ලද කරුණු වලින් නියතව ගම්ම්‍ය වන කරුණ වැරදි ලෙස ලබා ගත්තහම මගේ පුතේ එතන තියෙන්නේ මොකද්ද? මොකක්ද තියෙන්නේ? නිෂ්ප්‍රමාණතාවය. එතන තියෙන්නේ මොකද්ද? නිෂ්ප්‍රමාණතාවය. රයිට්. මේ රූපේ ලියා ගන්න. එතකොට මේ වගේම ආයිමත් වචන තුනක් අරගෙන හදන්න බා නිෂ්ප්‍රමාණ ස්වරූපයට තුනක් දෙකක් හදන්න දෙකක්. තර්ක දෙකක් හදන්න ඔය වගේම නිෂ්ප්‍රමාණ ස්වරූපයට. හයිට් හදන්න බලන්න. රයිට්. ගෙදරදී මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. මේ එක concept එකකින්, ඒ කියන්නේ මේ එක සප්‍රමාණතාවයේ තර්ක පහකුයි මම ඔක පන්තියේදී අරන් ඔක හදන්න කෙනෙකුට වඩා නිෂ්ප්‍රමාණතාවය පහකුයි හදන්න ඕනේ. පුළුවන්ද? වැඩි නෑනේ. පුළුවන්. රයිට්. අවුලක් නෑ. එහෙනම් ඒ විදිහට කරමු. හරි. එහෙනම් අපි ඊළඟට යමු. එහෙනම් ලියා ගන්න මෙන්න මේ ප්‍රශ්න පොතේ තේරෙනවද? නැත්නම් මට ඔක අමතක වෙනවා. ලියන්න. තර්ක ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති දෙවන නිර්වචනය තර්ක ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති දෙවන නිර්වචනය උදාහරණ සහිතව විමසන්න. උදාහරණ සහිතව විමසන්න. right. ඊළඟට සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය උදාහරණ සහිතව සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය උදාහරණ සහිතව හඳුන්වන්න. සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය උදාහරණ සහිතව හඳුන්වන්න. right. දැන් අපි ඊළඟට යනවා. දැන් සප්‍රමාණතාවය නිෂ්ප්‍රමාණතාවය සාමාන්‍ය ලෝකෙදී තරම් වැදගත් වෙන්නේ නැහැනේ නේ. අපි කිව්වා සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය වඩාත් වැදගත් වෙන්නේ තාර්කික ලෝකයේදී. ඒ කියන්නේ තර්කයක අගයුම් සොයන්න තමයි සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. තේරෙනවනේ? තර්කයක අගයුම් හොයන්න තමයි සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. හැබැයි පුතේ අපි සාමාන්‍ය ලෝකයේදී අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ සත්‍යතාවය සහ අසත්‍යතාවය. මොකද්ද පුතේ වැදගත් වෙන්නේ? සත්‍යතාවය සහ අසත්‍යතාවය තමයි අපිට සාමාන්‍ය ලෝකයේදී ගොඩක්ම වැදගත් වෙන්නේ. බලන්න දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු. මොනවද මම පුතේ බාහිර ලෝකය කියලා කියන්නේ? ඔයා අතහැරුණාම ඔයා ඇරුණකොට ඔයාගේ අවට තියෙන සියලුම දේවල් අපි කියන්නේ මගේ දරුවෝ බාහිර ලෝකය කියලා. තේරුණානේ? ඔයා හැරුණකොට ඔයාගේ අවට තියෙන සියලුම දේවල් අපි කියන්නේ මගේ පුතේ මොනවා කියලාද? බාහිර ලෝකය කියලා කියනවා. තේරුණාද? ඔයා හැරුණකොට ඔයාගේ අවට තියෙන සියලු දේ අපි කියන්නේ මොකක් කියලාද? බාහිර ලෝකය කියලා. හරිනේ? තේරුණාද? මොකක්ද? ඔයා හැරුණකොට දැන් හිතන්නකෝ මගේ ළඟ නම් තියෙනවා මේ ටැබ් එක, ඩෙස්ක්ටොප් එක, බෝතලයක් තියෙනවා, වතුර බෝතලයක්, දෙපැත්තේ ලයිට්ස් තියෙනවා. මේ ඔක්කොම බාහිර ලෝකේ. මම ගෙදර කබඩ්ස්, මේ බුදුමැදුරේ ඔක්කොම බාහිර ලෝකේ. දැන් ඔයාටත් එහෙමයි. ඔයා හැරුණකොට අනිත් සියලුම දේ බාහිර ලෝකේ. එතකොට මගේ පුතේ දෙන ලද කරුණු මේ අපි කියන කරුණු බාහිර ලෝකයේත් එක්කලා ගැලපෙනවනම්. තේරෙනවද? අපි මේ කියන කරුණු බාහිර ලෝකයේත් එක්ක ගැලපෙනවනම් අන්න එතන තියෙන්නේ මොකද්ද පුතේ? මේ කියන කරුණු බාහිර ලෝකයේත් එක්ක ගැලපෙනවා නම් අන්න එතන තියෙන්නේ මගේ දරුවෝ සත්‍යතාවය. තේරෙනවද? මේ කියන කරුණු බාහිර ලෝකයේත් එක්ක ගැලපෙන්නේ නැත්නම් අන්න එතන තියෙන්නේ මොකද්ද පුතේ? අසත්‍යතාවය. තේරෙනවද? බාහිර ලෝකයේත් එක්ක ගැලපෙන්නේ නැත්නම් එතන තියෙන්නේ මොනතාවයේද? අසත්‍යතාවය. ගැලපෙනවා නම් එතන තියෙන්නේ මොනතාවයේද? සත්‍යතාවය. තේරෙනවනේ? ගැලපෙනවා නම් එතන තියෙන්නේ මොකක්ද? සත්‍යතාවය. හරිද? රයිට්. අපි බලමු. දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප වීම සහ අනුරූප නොවීම මත සත්‍යතාවය හා අසත්‍යතාවය තීරණය කරනු ලබන. හයිලයිට් කරන්න. දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග
අනුරූප වීම සහ අනුරූප නොවීම මත සත්‍යතාවය සහ අසත්‍යතාවය තීරණය කරනවා. රයිට්. හයිලයිට් කරගන්න. සත්‍යතාවය සහ අසත්‍යතාවය තර්කවලට එතරම් වැදගත් නොවුවද. හරි. තර්කවලට එතරම් වැදගත් වෙන්නේ නැහැ හයිලයිට් කරන්න. තර්ක ගොඩනැගී තිබෙන ප්‍රස්තුතවලට. දැන් ඔයා දැක්ක තර්ක ගොඩනැගිලා තියෙන ප්‍රස්තුතවලනේ වාක්‍ය තුනකින් ගොඩනැගිලා තියෙන්නේ. තර්ක ගොඩනැගිලා තියෙන ප්‍රස්තුත සඳහා අපිට මේ සත්‍යතාවය සහ අසත්‍යතාවය වැදගත් වෙනවා. තේරෙනවනේ? ප්‍රස්තුත ගොඩනැගිලා තියෙන තර්ක ගොඩනැගිලා තියෙන ප්‍රස්තුත වාක්‍යවල අපි සත්‍ය සත්‍යතාවය හොයනවා. අපි ගත්තොත් සියලු මිනිස්සු මැරෙන සුළුවේ සොක්‍රටිස් මිනිසෙකි. එම නිසා සොක්‍රටිස් මැරෙන සුළුවේ. හරි. දැන් අපි ගත්තොත් සියලු මිනිස්සු මැරෙන සුළුවේ සොක්‍රටිස් මිනිසෙකි. එම නිසා සොක්‍රටිස් මැරෙන සුළුවේ කියලා තිබුණොත් අපි මොකද කරන්නේ? අන්න එතනදී අපිට පුළුවන් වෙනවා තේරෙනවද? අන්න එතනදී අපිට පුළුවන් වෙනවා මොනා කරන්නද? අර වාක්‍ය සියලු මිනිසුන් මැරෙන සුළුවේ. අන්න එයාගේ සප්‍රමාණතාවය නෙමෙයි අපි හොයන්නේ. අපි එයාගේ හොයන්නේ සත්‍යතාවය. එහෙම නැත්නම් අසත්‍යතාවය. තේරෙනවනේ? අපි එයාගේ හොයන්නේ සත්‍යතාවය. එහෙම නැත්නම් අසත්‍යතාවය. ඒ තුන් දෙනාම එකතු වුණාම ගොඩ නැගෙන දෙයට අපි කියන්නේ මගේ දරුවෝ තර්කයක් කියලානේ. මයි පුතේ තර්කයක් නම් සත්‍යතාවය අසත්‍යතාවය බලන්නේ නැහැ. තර්කයක බලන්නේ සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය. තේරෙනවද? තර්කයක බලන්නේ මොකද්ද? සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය. හරිනේ? රයිට්. අපි යමු. තර්කයක ඇගයුම් සප්‍රමාණ හෝ නිෂ්ප්‍රමාණ වන්නාසේ ප්‍රස්තුතයක ඇගයුම් මොකද පුතේ වෙන්නේ? සත්‍යව අසත්‍ය වෙනවා. ප්‍රස්තුතයක ඇගයුම් සත්‍යව අසත්‍ය වෙනවා. රයිට්. හරිනේ? රයිට්. සත්‍යතාවය අපි ලියාගමු. අපි සත්‍යතාවය ලියමු පුතේ. රයිට්. සත්‍යතාවය ලියන්න. දෙන ලද කරුණු ටියුටේ ලියා ගන්න. දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප වීම මත ඇතිවන්නේ දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප වීම මත ඇතිවන්නේ දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප වීම මත ඇතිවන්නේ සත්‍යතාවයයි. දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප වීම මත ඇතිවන්නේ සත්‍යතාවයයි. රයිට්. උදාහරණ මොනවද උදාහරණ? දැන් අපි ගත්තොත් එහෙම කොළඹ වරායක් ඇත. හරිනේ? කොළඹ කියන ප්‍රදේශයේ වරායක් ඇත කියලා තමයි අපි කියන්නේ. ඒතර බාහිර ලෝකයේ කොළඹ කියන ප්‍රදේශයේ වරායක් තියෙනවා නම් අපි කියන කරුණයි ඒකයි එකට ගැලපෙනවා. එහෙම ගැලපෙනවා නම් ඒක කොළඹ වරායක් ඇත. හරි. නුවර වැවක් ඇත. නුවර වැවක් ඇත. පානදුරේ මුහුදු වෙරළක් ඇත. පානදුරේ මුහුදු වෙරළක් ඇත.
හරි රයිට් අපි ඊළඟ කාරණාවට යනවා අසත්‍යතාවය යනු කුමක්ද කියලා අහනවා අසත්‍යතාවය යනු කුමක්ද හරි එහෙනම් මොකද අසත්‍යතාවය කියන්නේ ලියන්න දෙන ලද කරුණු ඊළඟට යනවා අපි ලියන්න දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප නොවීම මත ඇතිවන්නේ දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප නොවීම මත ඇතිවන්නේ අසත්‍යතාවයයි right දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප නොවීම මත ඇතිවන්නේ අසත්‍යතාවයයි ලියන උදාහරණ නුවර වරායක් ඇත නුවර වරායක් ඇත නුවර වරායක් ඇත හොරණ මුහුදු වෙරළක් ඇත හොරණ මුහුදු වෙරළක් ඇත හොරණ මුහුදු වෙරළක් ඇත හරි තවක් හරි වගේ අසත්‍යයක් ලියා ගන්න බලන්න නුවර වරායක් ඇත හොරණ මුහුදු වෙරළක් ඇත රත්නපුරේ ගුවන් තොටුපළක් ඇත රත්නපුරේ ගුවන් තොටුපළක් ඇත රත්නපුරේ ගුවන් තොටුපළක් ඇත right තර්කයක් සත්‍යව අසත්‍ය වන ආකාරය මත සත්‍ය අසත්‍යතාවය නැවත කොටස් දෙකකට බෙදෙනවා හරි සත්‍ය අසත්‍යය නැවත කොටස් දෙකකට බෙදෙනවා මොනවාද කොටස් දෙක බලමු හරි සංශ්ලේෂී සත්‍යතාවය යනු සංශ්ලේෂී අසත්‍යතාවය යනු එතකොට සත්‍ය අසත්‍ය වන ආකාරය මත කොටස් දෙකයි එකක් සංශ්ලේෂී සත්‍යතාවය අනිත් එක අසත්‍යතාවය right ඊළඟ දෙක විශ්ලේෂී සත්‍යතාවය එහෙම නැත්නම් අසත්‍යතාවය තේරෙනවද සංශ්ලේෂී සත්‍ය අසත්‍යතාවය විශ්ලේෂී සත්‍ය අසත්‍යතාවය තේරෙනවනේ මොනවාද සංශ්ලේෂී සත්‍ය අසත්‍යතාවය විශ්ලේෂී සත්‍ය අසත්‍යතාවය හරිනේ right ඊතනින් පස්සේ හරි අපි දැන් කතා කරනවා මොකද්ද සංශ්ලේෂී කියන්නේ මොකද්ද විශ්ලේෂී කියන්නේ පුතේ හිතන්න යම්කිසි ප්‍රකාශනයක් සත්‍ය වෙන්නේ මේ බාහිර ලෝකයට අනුරූප වීම හෝ නොවීම මතන තේරෙනවද කිසියම් ප්‍රකාශනයක් සත්‍ය වෙන්නේ බාහිර ලෝකයට අනුරූප වීම හෝ නොවීම මතන හරි බාහිර ලෝකයට අනුරූප වීම හෝ නොවීම මත නම් සත්‍ය වෙන්නේ එතන තියෙන්නේ සංශ්ලේෂී සත්‍යතාවය හෝ සංශ්ලේෂී අසත්‍යතාවය ඒත් යම් ප්‍රස්තුතයක් යම් වාක්‍යයක් යම් ප්‍රකාශයක් සත්‍ය වෙන්නේ ඔය කිසිම කාරණාවක් නොමැතිව පද සම්බන්ධතාවය මත නම් ඒ කියන්නේ වාච්‍ය වාචක සම්බන්ධතාවය මත නම් ටිකක් කියලා දෙනවා හරි අන්න එතන තියෙන්නේ පුතේ
විශ්ලේෂී සත්‍යතාවය හෝ විශ්ලේෂී අසත්‍යතාවයයි. තේරුණානේ? විශ්ලේෂී සත්‍යතාවය හෝ විශ්ලේෂී සත්‍යතාවයයි. right? right? එතකොට ලියන්න පුතේ. මොකද්ද විශ්ලේෂී කියන්නේ එතකොට? යම් ප්‍රස්තුතයක් සත්‍යව අසත්‍ය වෙන්නේ බාහිර ලෝකයට අනුරූප වීම හෝ අනුරූප නොවීම මත නම්. තේරෙනවද? යම් කිසි ප්‍රස්තුතයක් සත්‍යව අසත්‍ය වෙන්නේ බාහිර ලෝකයට අනුරූප වීම හෝ අනුරූප නොවීම මත නම්. එතන තියෙන්නේ සංශ්ලේෂී සත්‍යතාවයේ සහ සංශ්ලේෂී මොනතාවයේද අසත්‍යතාවයයි. තේරුණානේ? රයිට් ලියන්න පුතේ සංශ්ලේෂී සත්‍යතාවයට දෙන ලද කරුණු බාහිර ලෝකයට දෙන ලද කරුණු බාහිර ලෝකයට අනුරූප වීම මත දෙන ලද කරුණු බාහිර ලෝකයට අනුරූප වීම මත ඇතිවන්නේ සංශ්ලේෂී සත්‍යතාවයයි. දෙන ලද කරුණු බාහිර ලෝකයට අනුරූප වීම මත ඇතිවන්නේ සංශ්ලේෂී සත්‍යතාවය. උදාහරණ නුවර වැවක් ඇත. එකට එක උදාහරණයක් ලිව්වම ඇති. නුවර වැවක් ඇත. හරි. ඊළඟ දෙන ලද කරුණු කියන්නේ සංශ්ලේෂී අසත්‍යතාවය. දෙන ලද කරුණු බාහිර ලෝකයට දෙන ලද කරුණු බාහිර ලෝකයට අනුරූප නොවීම මත දෙන ලද කරුණු බාහිර ලෝකයට අනුරූප නොවීම මත ඇතිවන්නේ සංශ්ලේෂී දෙන ලද කරුණු බාහිර ලෝකයේ කරුණු සමග අනුරූප නොවීම මත ඇතිවන්නේ සංශ්ලේෂී අසත්‍යතාවය. උදාහරණ නුවර වරායක් ඇත. නුවර වරායක් ඇත. උදාහරණ නුවර වරායක් ඇත. right. ඊළඟ විශ්ලේෂී සත්‍යතාවය. මොකද්ද පුතේ විශ්ලේෂී සත්‍යතාවය කියලා කියන්නේ? ඈ විශ්ලේෂී සත්‍යතාවය. දැන් දෙන ලද කරුණු වාච්‍යවාචක සම්බන්ධතාවය. වාච්‍යවාචක මෙතන වාච්‍යවාචක සම්බන්ධතාවය. එනම් පද සම්බන්ධතාවය. වාච්‍යවාචක සම්බන්ධතාවය එනම් පද සම්බන්ධතාවය ගැළපීම මත වාච්‍යවාචක සම්බන්ධතාවය එනම් පද සම්බන්ධතාවයේ ගැළපීම මත ඇතිවන්නා වූ තත්වය විශ්ලේෂී සත්‍යතාවයයි. මේ බලන්න පුතේ. අපි මෙහෙම ගමු. නිසාචරයෙක් නම් රාත්‍රියේ
හැසිරේ. නිසාචරයේ කිව්වාම රාත්‍රියේ හැසිරේ කිව්වම මේ දෙකම සමානයි. නම් පද සම්බන්ධතාවය ගැලපෙනවා. තේරෙනවද? තර මෙයා තමයි පළවෙනි පද නිසාචරේ රාත්‍රියේ හැසිරේ ගැලපෙනවා. අන වාච්‍ය වාචක සම්බන්ධතාවය ගැලපීම මත ඇති වෙන තත්ත්වය. අපි කියනවා විශ්ලේෂී සත්‍යතාවය කියලා. තේරෙනවනේ? වාච්‍ය වාචක සම්බන්ධයේ ගැලපීම මත ඇති වෙන තත්ත්වය අපි කියනවා විශ්ලේෂී සත්‍යතාවය කියලා. තේරෙනවනේ? රයිට්. ඊළඟ බලු පැටවා බලු කුක්කේ කියලා ගන්න. බලු පැටවා බලු කුක්කේ. හරි. බලු පැටවා බලු කුක්කේ. එකත් හරි. රයිට්. ඊළඟ ලියා ගන්න. විශ්ලේෂී අසත්‍යතාවය. හරි. ලියන්න. වාච්‍ය වාචක සම්බන්ධතාවය වාච්‍ය වාචක සම්බන්ධතාවය නොගැලපීම මත වාච්‍ය වාචක සම්බන්ධතාවය නොගැලපීම මත එනම් පද සම්බන්ධතාවය නොගැලපීම මත එනම් පද සම්බන්ධතාවය නොගැලපීම මත ඇතිවන්නා වූ තත්ත්වය විශ්ලේෂී අසත්‍යතාවය විශ්ලේෂී අසත්‍යතාවය ලියන්න උදාහරණ ගොළු දැරිය මිහිරි ගීත ගයයි ගොළු දැරිය මිහිරි ගීත ගයයි මේ ගොළු නම් ගයන්න බෑ අන්න පද සම්බන්ධතාවය ගැලපෙන්නේ නෑ තේරෙනවද දැන් වදකත සිය දරුවා නලවයි වදකත දරුවා නලවයි කොට ප්‍රශ්නයක් නෑ වදකතකට සිය දරුවෙක් නලවන්න බෑ එහෙනම් අන්න පද සම්බන්ධතාවය ගැලපෙන්නේ නෑ පද සම්බන්ධතාවය නොගැලපීම මත ඇතිවන තත්ත්වයට අපි කියනවා පුතේ මක් කියලා. පද සම්බන්ධතාවය නොගැලපීම මත ඇතිවන තත්ත්වයට අපි කියනවා මක් කියලා. විශ්ලේෂී අසත්‍යතාවය ලියන්න. වදකත සිය දරුවා නලවයි. වදකත සිය දරුවා නලවයි. right? වදකත සිය දරුවා නලවයි. කොළු දැරිය මිහිරි ගීත ගයයි. ඔන්න තලයට අන්ධ ළමයා චිත්‍රය නරඹයි. අන්ධ ළමයා චිත්‍රය නරඹයි. right. එතකොට අපිට උට් එකේ දැන් සැලකිය යුතු ප්‍රමාණයක් කරානේ. right. මම ආයිබෝන් කියනවා. හරි ලබන සතියේ මේ විදිහට අපි හමු වෙන බලාපොරොත්තුෙන් ඔයාලා හැමෝටම එරන් ආයිබෝන් බුදු සරණයි පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. ජය වේවා.